සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. අද සූදානම් වෙලා ඉන්නේ ඔයාලගේ ඉංග්‍රීසි දැනුමට අත්‍යවශ්‍ය වන ඉතා වැදගත් ඉංග්‍රීසි පාඩමක් කියලා දෙන්න. ඒ තමයි පැසිව් වොයිස්. අපි එහෙනම් ගිහිල්ලා බලමු අද මේ පැසිව් වොයිස් පාඩමේ මම ඔයාලට කියලා දෙන්න හිතන් ඉන්නේ මොනවද කියලා මම ඉස්සෙල්ලා මුලින්ම ඔයාලට පෙන්නලා ඉන්නම්. මම මුලින්ම ඔයාලට අද කියලා දෙනවා ඇයි අපිට මේ පැසිව් වොයිස් ව්‍යාකරණ රටාවක් ඕන වෙන්නේ මොන අවස්ථාවන් වලදීද ඕන වෙන්නේ ඊළඟට මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මේ පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරගන්න ඕන ආකාරය මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා ඊට පස්සේ මේ පැසිව් වොයිස් වාක්‍ය රටාව කාල ප්‍රභේදයන් සමග ගලපගන්නේ කොහොමද ඒ කියන්නේ අතීත කාලයේදී වර්තමාන කාලයේදී අනාගත කාලයේදී කොහොමද මේ පැසිව් වොයිස් වාක්‍ය රටා නිර්මාණය වෙන්නේ කියන එක අද මම ඔයාලට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම උදාහරණ වාක්‍ය ගණනාවක් අද මම ඔයාලට කියලා දෙනවා. පාඩමේ අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න ඔයාලට හොඳ ඉංග්‍රීසි වාක්‍ය ගණනාවක්ම අද ඔයාලට මම කියලා දෙනවා. හරි අපි මුලින්ම ගිහිල්ලා බලමු ඇයි අපිට මේ පැසිව් වොයිස් ව්‍යාකරණ වාක්‍ය රටාව අවශ්‍ය වෙන්නේ කියලා. දැන් මේ පැසිව් වොයිස් වලින් වාක්‍යයක් කියන්න ඕන වෙන අවස්ථා තුනක් මම දැන් සඳහන් කරලා තියෙනවා. ප්‍රධාන අවස්ථාව තමයි ක්‍රියාව කරන හෝ පුද්ගලයා අපි නියත වශයෙන්ම දන්නවනම්. දැන් උදාහරණයක් විදිහට මම වාක්‍යයක් දීලා තිනවා ඔයාලට පේනවා ඇති. මගේ යාළුවව අත්අඩංගුවට ගත්තා. දැන් මේ වාක්‍ය අපි ඉංග්‍රීසි වලින් කියනවා නම් අපිට කියන්න පුළුවන් My friend was arrested. My friend was arrested. දැන් කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිසියට විතරයි. එතකොට අපිට අර පොලිසියෙන් අත්අඩංගුවට ගත්ත කියන කතාව කියන්න ඕනේ නැහැ. දැන් අපි හිතමු my friend was arrested by police කියලා. ඒ by police කියන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද කෙනෙක්ව අත්අඩංගුවට ගන්න පුළුවන් පොලිසියට විතරයි. එතකොටත් අපිට මෙන්න මේ පැසිව් වොයිස් වාක්‍ය රටාව ප්‍රයෝජනට ගන්න පුළුවන්. දැන් තව උදාහරණයක් දෙනවා නම් ක්‍රියාව කරන දෙය හෝ පුද්ගලයා අපි දන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ මගේ බයික් එක හොරකම් කරලා. දැන් හොරකම් කරපු කෙනාව අපි දන්නේ නැහැ කවුද හොරකම් කරේ කියලා. අන්න එතකොටත් අපිට මේ පැසිව් වොයිස් අවශ්‍ය වෙනවා. දැන් අපිට මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් My motorbike has been stolen. My motorbike has been stolen. මොකද හොරකම් කරේ කවුද කියලා දන්නේ නැහැනේ. එතකොට ක්‍රියාව කරන පුද්ගලයාව අපි දන්නේ නැහැ. එතකොට මම මේ වෙනකොට හේතු දෙකක් සඳහන් කරා. ක්‍රියාව කරන හෝ පුද්ගලයා අපි නියත වශයෙන්ම දන්නවා. ක්‍රියාව කරන පුද්ගලයාව හෝ ක්‍රියාව කරන දෙය අපි දන්නේ නැහැ. තව හේතුවක් තියෙනවා. අනිත් හේතුව තමයි ක්‍රියාව කරන හෝ පුද්ගලයා වැදගත් නොවන අවස්ථාවලදී. ඒ කියන්නේ වැදගත් වෙන්නේ නැහැ කියන්නේ දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක්. දැන් අපි පාරක යනකොට අපිට පාරේ යන්න බෑ. පාරේ ට්‍රැෆික් එකක් හරි මොකක් හරි බ්ලොක් එකක් තියෙනවා. ඉස්සරහින් එන කෙනකින් අපි අහනවා ඇයි යන්න බැරි? එතකොට එයා කියනවා දැන් පාර හදනවා කියලා. එතකොට දැන් පාර හදනවා කියන එකේදී අනිවාර්යෙන්ම ඔයාලට එකකින් හැඟ වෙනවා පාර හදන්නේ මිනිස්සු. එතකොට ඒකෙදි අපිට අර මිනිස්සු පාර හදනවා කියලා කියන්න ඕනේ නෑනේ. දැන් පාර හදනවා. අපිට වැදගත් වෙන්නේ පාර හදන කතාව තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට ක්‍රියාව කරන දෙය හෝ පුද්ගලයා අපිට අවශ්‍ය වෙන්නේ අපිට දැනගන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට මේ පැසිව් වොයිස් ඕන වෙනවා. දැන් කොහොමද දැන් පාර හදනවා කියලා අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් The road is being fixed. The road is being fixed. දැන් පාර හදනවා. හරි. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද මේ පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියන එක පිළිබඳව දැන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. දැන් පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඉස්සෙල්ලා පොඩි වෙලාවක් අරගෙන ක්‍රියාපද ගැන පොඩි දැනුවත් වීමක් කරන්නම්. දැන් ඔයාලට පේනවා ඇති මම මේ chart එකක් දාලා තියෙනවා. මෙන්න මේ chart එකේ ඔයාලට පේනවා ඇති present past past participle කියලා කොටස් තුනක් අරගෙන එකකින් ක්‍රියාපද මම සඳහන් කරලා තියෙනවා. දැන් present කියන්නේ වර්තමාන කාලය. ඔයාලා ඒක දන්නවා. past කියන්නේ අතීත කාලය. past participle කියන්නේ අතීත කෘදන්තය. එතකොට
දැන් අපි ගත්තොත් උදාහරණ පළවෙනියටම දීලා තියෙන වචනේ තමයි do කියන එක. දැන් do කියන්නේ කරනවා. did කියන්නේ කරා. done කියන්නේ කරලා. එතකොට steal කියන්නේ හොරකම් කරනවා. stole කියන්නේ හොරකම් කරා. stolen කියන්නේ හොරකම් කරලා. එතකොට ඔයාලට පේනවා ඇති වර්තමාන කාලය, අතීත කාලය, අතීත කෘදන්තය මම සඳහන් කරලා තියෙනවා. එතකොට අද පාඩමේදී අපිට මේ present එකයි past එකයි වැදගත් වෙන්නෙම නැහැ. මෙන්න මේක අපිට වැදගත් වෙන්නේ නැහැ. මෙන්න මේ ටික අපිට වැදගත් වෙන්නේ නැහැ. මේක ක්‍රියාපදයක්වත් අපිට වැදගත් වෙන්නේ නැහැ. අපිට අද අවශ්‍ය වෙන්නේ අතීත කෘදන්තය විතරයි. ඒ කියන්නේ අපිට අද අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කොටස. passive voice වාක්‍යයකදී හැමතිස්සෙම අපි අතීත කෘදන්තය තමයි ප්‍රයෝජනෙට ගන්න. ඒ කියන්නේ past participle එක. මම ඔයාලට දැන් ඉඳලා ඒකට third form එක කියලා කියනවා. එහෙම නැත්නම් තුන්වෙනි ස්වරූපය. මොකද ඔයාලට පේන ඇති 1 2 මේක 3. මම මේක තුන්වෙනි ස්වරූපය කියලා දැන් ඉඳලා හඳුන්වන්නම්. හරි. දැන් අපි ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ passive voice වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. එතකොට දැන් ඔයාලා දන්නවා භාවිතා කරන්න ඕන ක්‍රියාපදය මොකක්ද කියලා. ඒ කියන්නේ කරලා, අත්අඩංගුවට අරගෙන, හදලා අන්න ඒ ස්වරූපේ තමයි ගන්න. හැබැයි ඔයාලට පේනවා ඇති ඒක මම සිංහලෙන් කියනකොට ඒකේ අතීත කාලයක් තමයි හැඟවෙන්නේ. දැන් එතකොට ඔක passive voice වාක්‍යයකට එනකොට ඒකේ අතීත කාලයක් හැඟවෙන්නේ නැහැ. ඒ ක්‍රියාපදයේ ආපු පළියට ඒ වාක්‍ය අතීත කාලයද කියලා හැඟවෙන්නේ අපි ඒ ක්‍රියාපදයේ අතීත කාලයේද වර්තමාන කාලයේද අනාගත කාලයේද කියලා හඟවන්න be verb එකක් හැමතිස්සෙම පාවිච්චි කරනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම මේ යටින් දාලා තියෙනවා be verbs. be verbs කියන්නේ am is are was were been being. කියන්නේ දැන් am is අපි තුන් වර්තමාන කාලය හඟවන්න අපි am is ගන්නවා. අතීත කාලය හඟවන්න was were කියලා ගන්නවා. been කියන එක ගන්නවා කරලා කියන තේරුම හඟවන්න. එතකොට being being කියන තේරුම ගන්නවා. දෙයක් දැන් වෙමින් පවතිනවා කියන තේරුම හඟවන්න අපි මෙන්න මේ වචනේ ප්‍රයෝජනෙට ගන්නවා. එතකොට දැන් ඔයාලා දන්නවා ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය විතරක් අරගෙන හරියන්නේ නැහැ. අනිවාර්යෙන්ම be verb එකක් තියෙන්න ඕනේ. හරි. දැන් අපි උදාහරණ වාක්‍යයක් අරගෙන active voice වාක්‍යයක් අරගෙන active voice වාක්‍ය passive voice වලට හරවලා බලමු. දැන් ඔයාලට පේනවා ඇති මම active voice වාක්‍යයක් සඳහන් කරලා තියෙනවා. I did a lot of work. මම ගොඩක් වැඩ කෙරුවා. දැන් මගේ active voice lesson එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ දැන් උඩින් this වෙන link එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් active voice පාඩම බලන්න. මොකද ඒකේ උදාහරණ වාක්‍ය 100කටත් වඩා මම අරගෙන කොහොමද active voice වාක්‍ය නිර්මාණය කරගන්නේ කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. හරි. දැන් අපි එමු ආයි නැවතත් පාඩමට. දැන් ඔයාලට පේනවා ඇති මේ active voice වාක්‍යයේ subject එකක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයෙක් ඉන්නවා. ක්‍රියාපදයක් තියෙනවා, verb එකක් තියෙනවා. ක්‍රියාවට යටත් වන දෙයක් තියෙනවා. object එකක් තියෙනවා. දැන් අපි passive voice වලට එනකොට මෙන්න මේ object එක active voice වාක්‍යයේ object එක passive voice වාක්‍යයේ subject එක විදිහට අරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති active voice වාක්‍යයේ a lot of work කියන object එක passive voice වාක්‍යයේ subject එක විදිහට මම අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒක. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ සුදුසු be verb එක යොදන එක. දැන් සුදුසු be verb එක කියන්නේ කොයි කාලෙට අයත් වන be verb එකක්ද යොදන්නේ කියලා අපි ඊට පස්සේ තීරණය කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා මේක ඇවිල්ලා පැහැදිලිවම අතීත කාලයේ වාක්‍යයක්. මොකද did කියන්නේ අතීත කාලේ. එතකොට අපි be verb එක අතීත කාලෙන් තියන්න ඕනේ. එතකොට be verb එක අතීත කාලෙන් තියනකොට was හරි were හරි ඔය දෙකෙන් එකක් තමයි අපි තෝරගන්න ඕනේ. එතකොට දැන් මේකේ passive subject එක ඒක වචන නිසා අපි was කියන be verb එක තමයි තෝරගන්න ඕනේ. was. ඊට පස්සේ කරන්න තියෙන්නේ
මම ඔයාලට කියලා දුන්න මුලින්ම ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය. දැන් මේ did කියන්නේ දෙවෙනි එක අතීත කාලේ. ඒකේ තුන්වෙනි ස්වරූපය done. ඊට පස්සේ done කියලා ගන්න ඕනේ. අන්න දැන් අපි passive voice වාක්‍යයක් හදලා ඉවරයි. දැන් මේ වාක්‍යයේ තේරුම තමයි ගොඩක් වැඩ කෙරුවා. ගොඩක් වැඩ කෙරුවා. ඉතින් කවුද කරේ කියලා මේකේ අදාළ නැහැ. මම ඔයාලට මුලින් කිව්වා passive voice වාක්‍යයකදී කරන කෙනා එක්ක වැදගත් නැති වෙන්න පුළුවන්, එක්ක අපි දන්නේ නැති වෙන්න පුළුවන්, එක්ක මොකක් හරි හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන by me කියලා දාන්න ඕනේ නැහැ. by me කියලා දාන්න අවශ්‍ය නැහැ. by me නැතුව අර්ථය පැහැදිලි. දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වුණා කොහොමද මේ passive voice වාක්‍යයක් හදාගන්නේ කියලා. අපි ඉතින් තව උදාහරණ වාක්‍ය ගොඩාක් මම තියෙනවා. අපි දැන් ගිහිල්ලා බලමු කාල ප්‍රභේදයන් සමග. ඒ කියන්නේ අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය සමග එනකොට කොහොමද ක්‍රියාපදේ හැසිරෙන්නේ කියන එක පිළිබඳව අපි තවත් සාකච්ඡා කරමු. අපි දැන් යමු කාල ප්‍රභේදයන් සමග මේ වාක්‍යම කොහොමද වෙන කාලවල වලදී අපි යොදාගන්නේ කියලා. දැන් ඔයාලට පේන ඇති මම මුලින්ම සඳහන් කරලා තියෙනවා වාක්‍යයක් සාමාන්‍යයෙන් මෙතන ගොඩක් වැඩ කරනවා. දැන් සාමාන්‍යයෙන් දෙයක් වෙනවා නම් කොහොමද අපි ඔක passive voice වලින් කියන්නේ? දැන් මම ඔයාලට ඉස්සෙල්ලා කියලා දුන්නා අපිට passive subject එක විදිහට මෙන්න මේ ගොඩක් වැඩ කියන එක තමයි අපි අරගන්න ඕනේ. ගොඩක් වැඩ. එතකොට a lot of work කියන එකෙන් තමයි වාක්‍ය පටන් ගන්න ඕනේ. ඊට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ වර්තමාන කාලයෙන් තමයි අපි හංගවන්නේ. එතකොට am හරි is හරි are හරි දාන්න ඕනේ. එතකොට අර a lot of work කියන එකත් එක්ක ගැලපෙන්නේ is කියන එක. එතකොට අපි is කියන උපකාරක ක්‍රියාපදය ගන්න ඕනේ. ඊට පස්සේ කරනවා කියන එක අපි හංගවන්න ක්‍රියාපදේ තුන්වෙනි ස්වරූපය. දැන් කරනවා කියන්නේ do නේ. ඒකේ තුන්වෙනි ස්වරූපය done. අපි done කියන එක අරගෙන තියෙන වලට මම පේනවා ඇති. එතකොට සාමාන්‍යයෙන් මෙතන ගොඩක් වැඩ කරනවා කියන එක අපිට passive voice වලින් කියනකොට අපිට කියන්න පුළුවන් usually a lot of work is done here. Usually a lot of work is done here. අපි යමු අංක 2ට. දැන් ගොඩක් වැඩ කරනවා. ගොඩක් වැඩ කරනවා. ඒ කියන්නේ මේ මොහොතේ වෙනවා. එතකොට මම ඔයාලට කිව්වා මුලින් being කියන වචනේ ඕන වෙනවා. being. එතකොට a lot of work is කියන උපකාරක ක්‍රියාපදයක් අරගන්න ඕනේ. be verb එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ being එනවා. being ඊට පස්සේ ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය එනවා. එතකොට අපිට මේ වාක්‍ය passive voice වලින් කියනකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. A lot of work is being done. A lot of work is being done. එතකොට මෙතන BEING කියන එකෙන් අදහස් වෙන්නේ දෙයක් දැන් වෙමින් තියෙනවා කියන එක අදහස් කරන්නේ. මෙතන is කියන එකෙන් අදහස් වෙන්නේ වර්තමාන කාලය කියන එක අදහස් කරන්නේ. එතකොට වර්තමාන කාලයේ දෙයක් වෙමින් තියෙනවා නම් අපිට මේ විදිහට තමයි අපි වාක්‍යයක් නිර්මාණය කරගන්න ඕනේ. හරි. අපි දැන් ගිහිල්ලා බලමු ඊළඟ උදාහරණ වාක්‍යයට. ගොඩක් වැඩ කරලා තියෙනවා. එතකොට ලා තියෙනවා. දැන් අපිට කොහොමද ඔක passive voice වලින් හංගවන්න පුළුවන්? දෙයක් වෙලා තියෙනවා කියන එක කොහොමද කියන්න පුළුවන්? අපිට has been හරි have been හරි ওই දෙකෙන් එකක් ගන්න වෙනවා. දැන් මේක a lot of work කියන එක ඒක වචනයිනේ. අපි එතකොට have නෙමෙයි has කියන එක තමයි අරගන්නේ. එතකොට සම්පූර්ණ වාක්‍ය a lot of work has been done. A lot of work has been done. හරි. අපි යමු අංක 4ට. ගොඩක් වැඩ කරන්නයි යන්නේ. දැන් මොකක් හරි දෙයක් කරන්නයි යන්නේ කියන එක අපි active voice වලින් කියද්දි going to කියලා තමයි භාවිතා කරන්නේ. ඔයාලා ඒක දන්නවා. දැන් මේකෙදි going to be කියලා දාලා ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය දාලා කියන්න පුළුවන්. එතකොට උපකාරක ක්‍රියාපදයක් විදිහට am හරි is හරි are හරි ඔය තුනෙන් එකක් අපි පාවිච්චි කරන්න ඕනේ. එතකොට a lot of work is going to be done. A lot of work is going to be done. අංක 5. ගොඩක් වැඩ කෙරුවා.
මේක මම මුලින්ම කියලා දුන්න උදාහරණ වාක්‍ය වෙලාව අරගෙන. කොහොමද කියන්නේ මේක? A lot of work was done. A lot of work was done. අපි යමු ඊළඟ උදාහරණ වාක්‍යයට. ගොඩක් වැඩ කරමින් හිටියා. දැන් කරමින් ඉන්නවා නම් is being හරි are being හරි ওই දෙකෙන් එකක් තමයි දාන්නේ. දැන් මේක කරමින් හිටියා නම් අපි අතීත කාලේ උපකාරක ක්‍රියාපදය ගන්නවා. එතකොට was being done. was being done. A lot of work was being done. ගොඩක් වැඩ කරමින් හිටියා. A lot of work was being done. අපි යමු අංක 7ට. ගොඩක් වැඩ කරලා තිබුණා. දැන් කරලා තියනවා නම් has been හරි have been හරි තමයි ගත්තේ. දැන් මේක කරලා තිබුණනේ. එතකොට had වෙනවා. එතකොට had been done. had been done. එතකොට a lot of work had been done. a lot of work had been done. ගොඩක් වැඩ කරලා තිබුණා. අපි යමු අංක 8ට. ගොඩක් වැඩ කරන්නයි හිටියේ. දැන් ඔයාලට මතක ඇති මම කියලා දුන්නා ගොඩක් වැඩ කරන්නයි යන්නේ කියලා වාක්‍ය. අපි කොහොමද ඒක ඉගෙන ගත්තේ? අපි කිව්වේ a lot of work is going to be done. දැන් මේක ඒකේ අතීත කාල වාක්‍ය. එතකොට is වෙනුවට අතීත කාලය හංගවන්න අපි මේකේ was කියන එක භාවිතා කරනවා. ඒතර අපිට මේ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. A lot of work was going to be done. A lot of work was going to be done. එතකොට කතෘගේ හැටියට was හරි were හරි ඔය දෙකකින් එකක් අපි දාගන්නවා. අපි යමු අංක 9ට. ගොඩක් වැඩ කරાવી. මම මේ අදහස් කරන්නේ කරાવી කියලා අනාගත කාලේ. දැන් අපි අනාගත කාලේ හංගවන්න will කියන එක තමයි ගන්නෙ. ඔයාලා ඒක active voice පාඩම බැලුවා නම් දන්නවා. දැන් මේකෙදි අපි ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය ගන්න ඕන වෙන නිසා අපි be එකක් එක්කහු කර ගන්න ඕනේ. එතකොට a lot of work will be done. a lot of work will be done. ගොඩක් වැඩ කරાવી. a lot of work will be done. අංක 10. ගොඩක් වැඩ කරන්න පුළුවන්. දැන් කරන්න පුළුවන්. පුළුවන් කියන එකට අපි can කියන එකම තමයි අරගන්නේ. දැන් මේක passive voice වලින් අපි කියන්නේ. එතකොට be can be කියලා අරගෙන ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපයෙන් මේක තියන්න ඕනේ. එතකොට a lot of work can be done. a lot of work can be done. ගොඩක් වැඩ කරන්න පුළුවන්. අංක 11. ගොඩක් වැඩ කළ යුතුයි. කරන්නම ඕනේ. කළ යුතුයි. අපිට ක්‍රම දෙකක් තියෙනවා. a lot of work must be done කියලා කියන්නත් පුළුවන්. has to be done කියලා කියන්නත් පුළුවන්. දෙකම එක වගේ කැමති එකක් කියන්න පුළුවන්. එතකොට කොහොමද අපි මේක කියන්නේ? A lot of work must be done. A lot of work has to be done. අපි යමු අංක 12ට. ගොඩක් වැඩ කරන්න සිද්ධ වුණා. දැන් active voice පාඩම බලපු අය දන්නවා ඇති සිද්ධ වුණා. had to කියන වචනේ තමයි ගන්නෙ. දැන් මේකේ had to be කියලා අරගෙන ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය ගන්නවා. එතකොට a lot of work had to be done. A lot of work had to be done. ගොඩක් වැඩ කරන්න සිද්ධ වුණා. අංක 13. ගොඩක් වැඩ කරන්න සිද්ධ වේවි. ගොඩක් වැඩ කරන්න සිද්ධ වේවි. දැන් මේකේ වර්තමාන කාලේ වාක්‍ය වලට මතක ඇති අපිට කියන්න පුළුවන් a lot of work have to be done කියලා. දැන් මේකේ අනාගත කාලය. එතකොට will එක එක්කහුව වෙන්න ඕනේ. එතකොට අපිට මේ සම්පූර්ණ වාක්‍ය කියන්න පුළුවන් a lot of work will have to be done. A lot of work will have to be done. ගොඩක් වැඩ කරන්න සිද්ධ වේවි. එතකොට දෙයක් අනිවාර්යෙන් අනාගතේ කරන්න සිද්ධ වේවි කියන එක හංගවන්න අපි will have to කියන එක ප්‍රයෝජනයට ගන්නවා. මේක passive voice නිසා be done කියලා එක්කහුව කරගන්නවා. එතකොට කොහොමද මේක කියන්නේ අපි? A lot of work will have to be done. A lot of work will have to be done. ගොඩක් වැඩ කරන්න සිද්ධ වේවි. හරි. අපි යමු අංක 14ට. ගොඩක් වැඩ කරන්න ඕනේ. එතකොට දැන් කරන්න ඕනේ should කියන එක තමයි අපිට ඕන වෙන්නේ. දැන් මේක passive voice නේ. එතකොට be done කියලා අපි එක්කව කරගන්න. එතකොට a lot of work should be done. A lot of work should be done. ගොඩක් වැඩ කරන්න ඕනේ. A lot of work should be done. අංක 15. සමහර විට ගොඩක් වැඩ කරයි.
සමහර විට. කොහොමද අපි ඒක කියන්නේ? මේ හරි might හරි ඔය දෙකකින් එකක් තමයි අපිට අද ප්‍රයෝජනට ගන්න ඕනේ ඔය වගේ අදහසක් කියනවා. එතකොට a lot of work may be done. A lot of work may be done. සමහර විට ගොඩක් වැඩ කරයි. A lot of work may be done. අංක 16. ගොඩක් වැඩ කරලා ඇති. දැන් ගොඩක් වැඩ කරලා කියන එක අපි කොහොමද ඉංග්‍රීසි වලින් කිව්වේ? A lot of work has been done. ඔයාලට මතක ඇති. දැන් මේකේ අපිට අර මේ හරි might හරි ඔය වචන දෙකකින් එකක් ප්‍රයෝජනට ගන්න වෙනවා. එතකොට මේකෙදි මේ හරි might හරි කර්තෘ ඒකවචන උනත් බහුවචන උනත් ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට අපි මේ කියන එක ගත්තාම මෙතන අනිවාර්යයෙන්ම have been කියලා තමයි ඉන්න ඕනේ. මේක has been කියලා අපි ගන්නෙ නැහැ. එතකොට අපිට මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියනකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. A lot of work may have been done. A lot of work may have been done. ගොඩක් වැඩ කරලා ඇති. අංක 17. ෂුවර් එකටම ගොඩක් වැඩ කරලා ඇති. දැන් ෂුවර් ගතිය වැඩි. කලින් ටිකක් ෂුවර් ගතිය අඩු හින්දානේ අපි මේ හරි might හරි දැම්මේ. දැන් මේකේ ෂුවර් ගතිය වැඩි නම් මගේ active voice lesson එක බලපු අය දන්නවා ඇති අපි හොඳ වචනයක් තියෙනවා. අපිට must එක පාවිච්චි කරන්න පුළුවන් මේ වෙනකොට. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ අදහස මෙන්න මෙහෙම. A lot of work must have been done. A lot of work must have been done. ෂුවර් එකටම ගොඩක් වැඩ කරලා ඇති. A lot of work must have been done. අංක 18. ගොඩක් වැඩ කරන්න තිබුණා. නමුත් කරේ නැහැ. ටිකක් අමාරු ව්‍යාකරණ කොටසක් දැන් එනවා. කරන්න තිබුණා කරේ නැහැ. අපිට කියන්න පුළුවන් a lot of work could have been done. A lot of work could have been done. ගොඩක් වැඩ කරන්න තිබුණා නමුත් කරේ නැහැ. active voice එක බලන්න මම මේක පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා could have කියන එක ආපුවම මොකක්ද ඒකෙන් අර්ථවත් වෙන්නේ කියලා. හරි අපි යමු අංක 19ට. ගොඩක් වැඩ කරන්න තිබුණා. කියන්නේ අතීත කාල උපකල්පිත වාක්‍යයක්. ඒ කියන්නේ මම අදහස් කරන්නේ අපි හිතමුකෝ වෙලාව තිබුණා නම් ගොඩක් වැඩ කරන්න තිබුණා. අන්න එතකොට මෙන්න මේ ගොඩක් වැඩ කරන්න තිබුණා කියන පාර්ට් එක කොහොමද කියන්නේ? අපිට කියන්න පුළුවන් a lot of work would have been done. A lot of work would have been done. හරි අපි දැන් යමු අංක 20ට. ගොඩක් වැඩ කරන්න තිබුණානේ. ගොඩක් වැඩ කරන්න තිබුණානේ. පොඩි හිතේ කනගාටුවක් තියෙනවා. අපිට මේ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් මෙන්න මෙහෙම. A lot of work should have been done. A lot of work should have been done. ගොඩක් වැඩ කරන්න තිබුණානේ. A lot of work should have been done. අංක 21. ගොඩක් වැඩ කරන්න බෑ. දැන් කරන්න පුළුවන් නම් can කියන එකනේ අපි ගත්තේ. එතකොට නැත යන අර්ථය අපිට හංගවන්න can't කියන එක ප්‍රයෝජනට ගන්නවා. එතකොට a lot of work can't be done. A lot of work can't be done. ගොඩක් වැඩ කරන්න බෑ. අංක 22. ගොඩක් වැඩ කරන්න බැරි වුණා. බැරි වුණා. අපිට කොහොමද කියන්න පුළුවන් බැරි වුණා කියන එක? couldn't කියන වචනේ අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. එතකොට a lot of work couldn't be done. A lot of work couldn't be done. ගොඩක් වැඩ කරන්න බැරි වුණා. A lot of work couldn't be done. අංක 23. ගොඩක් වැඩ කරන්නේ නැති වේවි. ගොඩක් වැඩ කරන්නේ නැති වේවි. එතකොට ගොඩක් වැඩ කරાવી කියන එක අපි ඉංග්‍රීසි වලින් කිව්වේ a lot of work will be done. දැන් මේකේ not එක එක්ක අහු වෙන්න ඕනේ. එතකොට අර will not කියලා අපි වෙනම කියන්න ඕනේ නැහැ. අපිට කෙටි කරලා won't be කියලා කියන්න පුළුවන්. එතකොට අපිට මේක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. A lot of work won't be done. A lot of work won't be done. ගොඩක් වැඩ කරන්නේ නැති වේවි. අංක 24. ගොඩක් වැඩ කරන්න ඕනේ නැහැ. එතකොට කරන්න ඕනේ නම් should නේ. එතකොට ඕනේ නැහැ කියන එකට කරන්න not එක එක්කව කරනවා. එතකොට shouldn't be done. එතකොට අපිට මේක කියන්න පුළුවන් a lot of work shouldn't be done. A lot of work shouldn't be done. අංක 25. ගොඩක් වැඩ නොකළ යුතුයි. දැන් කළ යුතුයි නම් අපි කොහොමද කිව්වේ? must be done. දැන් නොකළ යුතුයි නම් must not be done. එතකොට සම්පූර්ණ වාක්‍යය අපිට මෙහෙම කියන්න පුළුවන්. A lot of work must not be done. A lot of work must not be done. අපි යමු අංක 26ට. ගොඩක් වැඩ කරන්න අවශ්‍ය නැහැ.
දැන් අර must කියන එකෙයි have to කියන එකෙයි අර්ථය එකක් වුණාට නැත යන අර්ථයට එනකොට අර්ථ දෙකක්. මම මේක active voice එකේදී ඔයාලට කියලා දුන්න මතක ඇති. එතකොට දැන් මේකත් කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට don't have to හරි doesn't have to හරි තමයි ওই දෙකෙන් එකක් තමයි අරගන්න ඕනේ. එතකොට අපිට මේ සම්පූර්ණ වාක්‍ය මේකේ කතෘ ඒක වචන නිසා අපිට කියන්න පුළුවන් a lot of work doesn't have to be done. A lot of work doesn't have to be done. ගොඩක් වැඩ කරන්න අවශ්‍ය නැහැ. හරි අපි යමු ඊළඟ එකට. ගොඩක් වැඩ කරන්න අවශ්‍ය උනේ නැහැ. අවශ්‍ය උනේ නැහැ. එතකොට කලින් එකේම අතීත කාලේ. කොහොමද අපිට මේක කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් a lot of work didn't have to be done. A lot of work didn't have to be done. ගොඩක් වැඩ කරන්න අවශ්‍ය උනේ නැහැ. හරි. අපි දැන් යමු අංක 28ට. ගොඩක් වැඩ කරන්නේ නැතුව ඉන්න තිබුණේ. අපරාධේ ගොඩක් වැඩ කළේ. දැන් ඔන්න ඔය අර්ථය අපිට ඉංග්‍රීසි වලින් කියන්න ඕනේ. කොහොමද කියන්නේ? දැන් මේකේ ඇත යන අර්ථය අපි කිව්වේ a lot of work should have been done. දැන් මේකේ නැත යන අර්ථයට එනකොට a lot of work shouldn't have been done. A lot of work shouldn't have been done. ගොඩක් වැඩ කරන්නේ නැතුව ඉන්න තිබුණේ. හරි. දැන් මේ අපි මේ වෙනකන් ටිකක් අමාරු ව්‍යාකරණ කොටස් එක්ක දේවල් ඉගෙන ගත්තා. දැන් අපි උදාහරණ වාක්‍ය රසකට ගිහිල්ලා බලමු කොහොමද පැසිව් වොයිස් වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. දැන් පළවෙනියට මම සඳහන් කරලා දින උදාහරණ වාක්‍ය මේ කේක් එක ගිය සතියේ හැදුවේ. දැන් මේ කේක් එක නම් this cake. දැන් මේකෙදි ඔයාලට පේනවා ඇති කරේ කවුද කියලා අපිට අදාළ නැහැ කේක් එක ගැන තමයි අපි කියන්නේ. එතකොට පැසිව් වොයිස් වලින් කියනකොට අපිට පුද්ගලයෙක් සඳහන් කරන්න ඕනේ නැහැ. අපි දැන් කේක් එක ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට this cake හැදුවා. එතකොට අතීත කාලේ නම් අපි was හරි were හරි ওই දෙකෙන් එකක් ගන්න ඕනේ. එතකොට දැන් මේක this cake කියන එක ඒක වචනයිනේ. එතකොට was කියන එක තමයි අපි ගන්නෙ. ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය ගන්නවා. made. එතකොට this cake was made කවද්ද? ගිය සතියේ last week. එතකොට සම්පූර්ණ වාක්‍ය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. This cake was made last week. This cake was made last week. හරි අපි යමු අංක 30ට. මේ ගෙදර හැදුවේ 1977 දී. දැන් හදනවා කියන එක built. දැන් මේක පැසිව් වොයිස් වලින් කියන වාක්‍යයක්. කරන්නේ කෙනෙක් ගැන අපි සඳහනක් කරන්නේ ගෙදර ගැන තමයි සඳහන් කරන්නේ. එතකොට අපි build කියන එකේ තුන්වෙනි ස්වරූපය built වෙනවා. t අකුරෙන් ඉවර වෙනවා. built. දැන් අපි යමු පැසිව් සබ්ජෙක්ට් එක විදිහට මොකක්ද ගන්නෙ? මේ ගෙදර this house. එතකොට අතීත කාලෙනේ. එතකොට was හරි were හරි ওই දෙකෙන් එකක් ගන්න ඕනේ. එතකොට මේක කතෘ ඒක වචන නිසා අපි was කියන එක තමයි ගන්නෙ. එතකොට this house was built in 1977. This house was built in 1977. හරි. අපි යමු අංක 31ට. ලියුම් ලියලා තියෙන්නේ. ලියන කෙනා ගැන අපි අදහසක් දෙන්න ඕනේ නැහැ. ලියුම් ගැන තමයි අපි මේ කතා කරන්නේ. ලියුම් ලියලා තියෙන්නේ. කොහොමද කියන්නේ? ලියුම් නම් letters. ලියලා තියෙනවා. ලා තියෙනවා කියන එක කරන්න කොහොමද අපි ගත්තේ? has been හරි have been හරි. දැන් මේකේ ලියුම් කියන එක බහුවචන නිසා අපි have been කියන එක අරගන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් the letters have been written. The letters have been written. හරි. අපි යමු දැන් ඊළඟ උදාහරණ වාක්‍යයට. රෑ කෑම දැන් උයනවා. එතකොට රෑ කෑම නම් dinner. එතකොට දැන් උයනවා නම් dinner is being cooked. Dinner is being cooked. රෑ කෑම දැන් උයනවා. අංක 33. ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ දෙයක් සිද්ධ වෙමින් තියෙනවා නම් ඔයාලා දන්නවා. කලිනුත් මම කරා උදාහරණයක් අපිට කියන්න පුළුවන් the news is being presented. The news is being presented. ප්‍රවෘත්ති දැන් මේ වෙලාවේ ඉදිරිපත් කරමින් ඉන්නවා. අපි යමු අංක 34ට. දවල් කෑම පිරිනමන්නයි යන්නේ. දැන් පිරිනමනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ serve කියලා. serve. එතකොට දවල් කෑම නම් lunch. එතකොට දෙයක් කරන්නයි යන්නේ. එතකොට going to be කියලා දාලා තමයි අපි ක්‍රියාපදයේ තුන්වෙනි ස්වරූපය ගන්නෙ. එතකොට lunch is
going to be served. Lunch is going to be served. දවල් කෑම පිරිනමන්නයි යන්නේ. අංක 35. කාමරය හැමදාම සුද්ධ කරනවා. පුරුද්දක් වශයෙන් කරනවා. එතකොට the room is cleaned daily. The room is cleaned daily. The room is cleaned every day කියලා කියන්නත් පුළුවන්. The room is cleaned daily. කාමරය හැමදාම සුද්ධ කරනවා. 36. ප්‍රශ්නය විසඳුවා. විසඳනවට කියන්නේ solve. එතකොට ප්‍රශ්නය නම් the problem. එතකොට the problem was solved. The problem was solved. ප්‍රශ්නය විසඳුවා. 36. මගේ කාර් එක නැවැත්තුවා. එතකොට මගේ කාර් එක නම් අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් my car නැවැත්තුවා අතීත කාලේ. එතකොට my car was stopped. My car was stopped. මගේ කාර් එක නැවැත්තුවා. 38. කේක් එක දැන් හදනවා. මේ මොහොතේ හදනවා. කොහොමද අපිට කියන්න පුළුවන්? The cake is being made. The cake is being made. කේක් එක දැන් හදනවා. The cake is being made. 39. හොරකම් කරපු මෝටර් බයික් එක විලේ තිබිලා හම්බුණා. දැන් හොරකම් කරපු මෝටර් බයික් එකට කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? අපිට කියන්න පුළුවන් the stolen motorbike හම්බ වෙනවා. ඒ කියන්නේ find නේ. දැන් මේක අතීත කාලේ. එතකොට අතීත කාලේ be verb එකක් ගන්න ඕනේ. was found. කොහෙ තිබිලාද? විලේ තිබිලා. in the lake. එතකොට අපිට සම්පූර්ණ වාක්‍ය කියන්න පුළුවන්. The stolen motorbike was found in the lake. The stolen motorbike was found in the lake. හොරකම් කරපු මෝටර් බයික් එක විලේ තිබිලා හම්බුණා. අංක 40. වැඩි විස්තර පස්සේ දේවි. වැඩි විස්තර. කොහොමද කියන්නේ වැඩි විස්තර වලට? more information. more information. එතකොට අනාගත කාලෙන් කියන්න ඕනේ. more information will be දැන් දෙනවට කියන එකට මම ගත්තේ provide. එතකොට will be provided පස්සේ later. එතකොට අපිට සම්පූර්ණ වාක්‍ය කියන්න පුළුවන්. More information will be provided later. More information will be provided later. අංක 41. ඉංග්‍රීසි භාෂාව ලෝකෙ පුරා කතා කරනවා. එතකොට මේක සාමාන්‍යයෙන් වෙන දෙයක්. එතකොට is කියලා දාලා ක්‍රියාපදේ තුන්වෙනි ස්වරූපයෙන් ගන්න තියෙනවා. එතකොට English is spoken all over the world. English is spoken all over the world. ඉංග්‍රීසි භාෂාව ලෝකෙ පුරා කතා කරනවා. අංක 42. ඔබේ විදේශ ගමන් බලපත්‍රය අලුත් කළ යුතුයි. දැන් අලුත් කරනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ renew කරනවා කියලා. renew. ඔබේ විදේශ ගමන් බලපත්‍රය. your passport. එතකොට කළ යුතුයිනේ. එතකොට අපිට must be කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් has to be කියලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Your passport has to be renewed. එහෙම නැත්නම් your passport must be renewed. දෙකෙන් ඕන එකක් හරි. අංක 43. අලුත් YouTube channel එකක් දැන් නිර්මාණය කරනවා. එතකොට a brand new YouTube channel is being created. A brand new YouTube channel is being created. කියන්නේ අලුත් YouTube channel එකක් මේ මොහොතේ නිර්මාණය කරනවා. A brand new YouTube channel is being created. අංක 44. අනතුරෙන් කාර් එකට හානි සිද්ධ වුණා. දැන් හානි සිද්ධ වෙනවට අපි කියන්නේ damage කියලා. damage. එතකොට අතීත කාලේ ඉන්න මේක තියෙන. එතකොට was damaged වෙනවා. was damaged. අනතුරෙන් in the accident. in the accident. එතකොට අපිට කියන්න පුළුවන් the car was damaged in the accident. The car was damaged in the accident. අංක 45. ලබන සතියේ සියලුම පාරිභෝගිකයන්ට ලිපි යවනවා. එතකොට අනාගතයේ වෙන දෙයක්. එතකොට ලිපි නම් letters. එතකොට the letters යවනවට කියන්නේ අපි sent. එතකොට ඒකේ තුන්වෙනි ස්වරූපය ඇවිල්ලා sent. එතකොට the letters will be sent to all customers ඊළඟ සතියේ next week. ඒතර අපිට සම්පූර්ණ වාක්‍ය කියන්න පුළුවන්. The letters will be sent to all customers next week. The letters will be sent to all customers next week. අංක 46.
මුළු පොතම පැයකින් විතර කියවන්න පුළුවන්. දැන් මුළු පොතම කියන එකට අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් the whole book. the whole book. එතකොට read කියන්නේ කියවනවා. දැන් මේකේ තුන්වෙනි ස්වරූපය තමයි read. හැබැයි read කියන විදිහටම තමයි ලියන්නේ. එතකොට කියවන්න පුළුවන්. පුළුවන් කියන එකට අපිට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? can. ඒක ඔයාලා දන්නවා. හැබැයි අපි be කියන උපකාරක ක්‍රියාපද එක්කව කරගන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම be form එකක් තියෙන්න ඕනේ passive වාක්‍යයක් හදනකොට. එතකොට අපිට මේකේ සම්පූර්ණ වාක්‍යය අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. The whole book can be read in about an hour. The whole book can be read in about an hour. හරි. අපි යමු අංක 47ට. ලබන මාසෙ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙයි. දැන් ලබන මාසෙ වෙනකොට අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් by next month කියලා. by next month. ව්‍යාපෘතියට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ project. එතකොට දැන් මේක දන්න දෙයක් ගැනනේ අපි කියන්නේ. එතකොට the project වෙනවා. the project. ඊට පස්සේ අපි ගන්නවා උපකාරක ක්‍රියාපදයක්. be verb එකක් ගන්නවා. අපි ගන්නවා will be කියලා. අනාගත කාලෙනේ. the project will be ඉවර වෙනවට කියන්නේ finish. දැන් ඒකේ තුන්වෙනි ස්වරූපේ ed වලින් තමයි ඉවර වෙන්නේ. එතකොට the project will be finished by next month. The project will be finished by next month. හරි. දැන් අපි ඉතා වැදගත් ඉතා අත්‍යවශ්‍ය උදාහරණ වාක්‍ය සහ කාල ප්‍රභේද ගණනාවක් ඉගෙන ගත්තා. දැන් මේ හැම passive subject එකකම තියෙන විශේෂත්වය තමයි අපි ඉගෙන ගත්තු. ඒවා ඇවිල්ලා පණ නැති දේවල්. කියන්නේ non living thing කියලා කියන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ පණ තියෙන දෙයක් living thing එකක් passive subject එක විදිහට ආවොත් ඒකේ මොන වගේ අර්ථයක් එයිද? අපි ගිහිල්ලා බලමු. මම ඒ වගේ උදාහරණ ගණනාවක්ම හොයාගෙන තියෙනවා. ඉස්සෙල්ලා අපි බලමු එක වාක්‍යයක් තෝරගෙන ඒකේ තියෙන කාල ප්‍රභේදයන් මොනවද කියලා. ඊට පස්සේ අපි උදාහරණ වාක්‍ය රසකට යොමු වෙමු. පළවෙනි එක. ඇයව පුහුණුවට තෝරාගත්තා. දැන් කලින් මම වෙලාව අරගෙන කාල ප්‍රභේදයන් ගැන ඔයාලට කියලා දුන්න නිසා ඔයාලට ව්‍යාකරණ පිළිබඳ අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම මේ වගේ ඉංග්‍රීසි අර්ථය ඔයාලට ඉක්මනට කියාගෙන යන්න. ඔයාලට පුළුවන් ඔයාලගේ උත්තරේ චෙක් කරගන්න. දැන් ඇයව පුහුණුවට තෝරාගත්තා කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? She was selected for the training. She was selected for the training. ඇයව පුහුණුවට තෝරාගත්තා. අංක 49. ඇයව පුහුණුවට තෝරගනිමින් හිටියා. අතීතයේ එක්තරා අවස්ථාවකදී වෙමින් තිබ්බා. එතකොට ඔයාලා දන්නවා කොහොමද කියන්නේ කියලා. අපිට කියන්න පුළුවන් she was being selected for the training. She was being selected for the training. අංක 50. ඇයව පුහුණුවට තෝරාගෙන තියෙන්නේ. තෝරාගෙන තියෙන්නේ. එතකොට she has been selected for the training. She has been selected for the training. ඇයව පුහුණුවට තෝරාගෙන තියෙන්නේ. She has been selected for the training. අංක 51. ඇයව පුහුණුවට තෝරාගෙන තිබුණා. කලින් තියෙනවා මේක තිබුණා. අතීත කාලේ. එතකොට she had been selected for the training. She had been selected for the training. 52. ඇයව පුහුණුවට තෝරගනීවි අනාගත කාලේ. එතකොට will be එනවා. එතකොට අපිට කියන්න පුළුවන් she will be selected for the training. She will be selected for the training. අංක 53. ඇයව පුහුණුවට තෝරගන්න ඉඩ තියෙනවා. ඇයව පුහුණුවට තෝරගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ විය හැකි දෙයක්. එතකොට අපිට මේක කියන්න පුළුවන් මෙන්න මෙහෙම. She could be selected for the training. She could be selected for the training. එතකොට මෙතන මේ could කියන එකෙන් අදහස් වෙන්නේ අතීත කාලයක් නෙමෙයි. විය හැකි කියන තේරුම තමයි මෙතන මේ could කියන එකෙන් අදහස් වෙන්නේ. අංක 54. ඇයව පුහුණුවට තෝරගන්න බැරි වුණා. She couldn't be selected for the training. She couldn't be selected for the training. එතකොට couldn't කියන එක ආපුවම මේකෙන් අදහස් වෙන්නේ අතීත කාලයක්. couldn't. හරි. අංක 55. ඇයව පුහුණුවට තෝරගත යුතුයි. කොහොමද කියන්නේ අපි මේක? අපිට ක්‍රම දෙකක් තියෙනවා. She must be selected for the training කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් she has to be selected for the training කියන්න පුළුවන්. දෙකම එකම තේරුම තියෙන්නේ. අංක 56. ඇයව පුහුණුවට තෝරගන්න ඕනේ. should එක එනවා. එතකොට අපිට කියන්න පුළුවන්
she should be selected for the training. She should be selected for the training. ඇයව පුහුණුවට තෝරගන්න ඕනේ. අංක 57. ඇයව පුහුණුවට තෝරගන්න සිද්ධ වුණා. දැන් මොකක් හරි අතීතයේ කරන්න සිද්ධ වුණා. නොකර ඉන්න බැරි වුණා. මොකක්ද අපි ගන්න වචන දෙක? had to. එතකොට අපිට දැන් මේක ගන්න ඕනේ had to be selected කියලා. මොකද passive voice නේ. එතකොට she had to be selected for the training. She had to be selected for the training. ඇයව පුහුණුවට තෝරගන්න සිද්ධ වුණා. අංක 58. ඇයව සමහර විට පුහුණුවට තෝරගනී. කොහොමද මේක කියන්නේ? සමහර විට තෝරගනී. එතකොට she may be selected for the training. She may be selected for the training. ඇයව සමහර විට පුහුණුවට තෝරගනී. අංක 59. ඇයව සමහර විට පුහුණුවට තෝරගන්න ඇති. සමහර විට තෝරගන්න ඇති. කොහොමද කියන්නේ අපිට මේක? අපිට කියන්න පුළුවන් she may have been selected for the training. She may have been selected for the training. ඇයව සමහර විට පුහුණුවට තෝරගන්න ඇති. ඇයව පුහුණුවට තෝරගන්න ඉඩ තිබුණා. මේක කොහොමද කියන්නේ? ඉඩ තිබුණා. She could have been selected for the training. She could have been selected for the training. ඇයව පුහුණුවට තෝරගන්න ඉඩ තිබුණා. She could have been selected for the training. අංක 61. ඇයව පුහුණුවට තෝරගන්න තිබුණා. කියන්නේ අතීත කාල උපකල්පිත වාක්‍යයක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම උදාහරණයක් මම කියනවා නම් ඇය ඉංග්‍රීසියෙන් උත්තර දුන්නා නම් ඇයව පුහුණුවට තෝරගන්න තිබුණා. ඒ කියන්නේ ඇය ඉංග්‍රීසියෙන් උත්තර දුන්නෙත් නැහැ, ඇයව තෝරගත්තෙත් නැහැ. අන්න ඔය අවස්ථාවක එක කොටසක් තමයි ඔක. ඇයව පුහුණුවට තෝරගන්න තිබුණා. කොහොමද අපිට කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් she would have been selected for the training. She would have been selected for the training. අංක 62. ඇයව ෂුවර් එකටම තෝරගෙන ඇති. ෂුවර් එකටම must එක එනවා. එතකොට she must have been selected for the training. She must have been selected for the training. අංක 63. ඇයව පුහුණුවට තෝරගන්න තිබුණානේ. ඇයි තෝරගත්තේ නැත්තේ? අපරාධේ. තිබුණානේ. එතකොට should have වෙනවා. එතකොට she should have been selected for the training. She should have been selected for the training. අංක 64. ඇයව පුහුණුවට තෝරගන්නේ නැතුව ඉන්න තිබුණේ. අපරාධේ තෝරගත්තේ. පොඩි හිතේ කනගාටුවක් තියෙනකොට තමයි අපිට මේක කියන්න ඕන වෙන්නේ. She shouldn't have been selected for the training. She shouldn't have been selected for the training. හරි. අපි යමු අංක 65ට. ඇයව පුහුණුවට තෝරගන්නේ නැති වෙයි. අනාගතේ නැත යන අර්ථය. අපිට කියන්න පුළුවන් she won't be selected for the training. She won't be selected for the training. ඇයව පුහුණුවට තෝරගන්නේ නැති වෙයි. 66. ඇයව පුහුණුවට තෝරගන්න ඕනේ නැහැ. ඕනේ නැහැ. එතකොට shouldn't කියන එක එනවා. එතකොට අපිට කියන්න පුළුවන් she shouldn't be selected for the training. She shouldn't be selected for the training. අංක 67. ඇයව පුහුණුවට තෝරගත යුතු නැහැ. කොහොමද අපිට කියන්න පුළුවන් මේක ඉංග්‍රීසි වලින්? අපිට කියන්න පුළුවන් she must not be selected for the training. She must not be selected for the training. ඇයව පුහුණුවට තෝරාගත යුතු නැහැ. අංක 68. ඇයව පුහුණුවට තෝරගන්න යන්නේ. කොහොමද කියන්න පුළුවන් අපිට? She is going to be selected for the training. She is going to be selected for the training. ඇයව පුහුණුවට තෝරගන්න යන්නේ. ඇයව පුහුණුවට තෝරගන්න හිටියේ කලින් එකේ අතීත කාලේ. She was going to be selected for the training. She was going to be selected for the training. අංක 70. ඇයව පුහුණුවට තෝරා ගැනීමට නියමිත වී තිබුණා. අපිට කියන්න පුළුවන් she was to be selected for the training. She was to be selected for the training. ඇයව පුහුණුවට තෝරා ගැනීමට නියමිත වී තිබුණා. ඇයව පුහුණුවට තෝරගන්න අවශ්‍ය නැහැ. කොහොමද අපිට මේක කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් she doesn't have to be selected for the training. She doesn't have to be selected for the training. 72. ඇයව පුහුණුවට තෝරගන්න සිද්ධ වෙයි අනාගත කාලේ. එතකොට will have to be කියලා එනවා. එතකොට අපිට කියන්න පුළුවන් she will have to be selected for the training. She will have to be selected for the training. අංක 73. දැන් අංක 73 ඉඳලා මම උදාහරණ වාක්‍ය කීපයක් ඔයාලට දෙන්නම්. පැසිව් සබ්ජෙක්ට් එක විදිහට පණ තියෙන දෙයක් ආවොත් ඒකෙන් මොන වගේ දෙයක් අදහස් වෙයිද කියලා ඔයාලට පැහැදිලි කරලා දෙන්න.
පළවෙනි උදාහරණ වාක්‍ය වලට පේනවා ඇති වෙඩින් එකට මට ආරාධනා කළේ නැහැ. එතකොට ආරාධනා කරනවට කියන්නේ invite. එතකොට ආරාධනා කළේ නැහැ. I wasn't invited කියලා තමයි ගන්න ඕනේ. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I wasn't invited to the wedding. I wasn't invited to the wedding. මට වෙඩින් එකට ආරාධනා කළේ නැහැ. අංක 74. ඉස්පිරිතාලේදී පැතුම්ට දැන් ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ මේ මොහොතේ පැතුම්ට ප්‍රතිකාර කරනවා. අපිට මේක කියන්න පුළුවන්. පැතුම් is being treated in the hospital. පැතුම් is being treated in the hospital. අංක 75. හැම සේවකයෙක්ටම මෝටර් බයික් එකක් දෙන්න යන්නේ. මෝටර් බයික් දෙන්න යන්නේ. කොහොමද කියන්න පුළුවන් අපිට? අපිට කියන්න පුළුවන් all the employees are going to be given motorbikes. All the employees are going to be given motorbikes. 76. හොරාව අල්ලගන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. එතකොට could එක දාලා අපිට කියන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් the thief could be caught. The thief could be caught. හොරාව අල්ලගන්න ඉඩ තියෙනවා. ඔහුව රැස්වීමට බලාපොරොත්තු වුණා. එයාව බලාපොරොත්තු වුණා. එතකොට he was supposed to be at the meeting. He was supposed to be at the meeting. එයාව රැස්වීමට බලාපොරොත්තු වුණා. He was supposed to be at the meeting. එයාලට හොඳ පාඩමක් ඉගැන්නුවා. කොහොමද මේක කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් they were taught a good lesson. They were taught a good lesson. එයාලට හොඳ පාඩමක් ඉගැන්නුවා. රෝගියව පරීක්ෂා කරાવી. අනාගත කාලෙක කියන්නේ තියෙනවා. එතකොට the patient will be examined. The patient will be examined. රෝගියව පරීක්ෂා කරાવી. අංක 80. ඒ උත්සවයට ඔයාව ඕනේ වුණා. ඔයාව ඕනේ වුණා. අපිට කොහොමද කියන්න පුළුවන්? You were needed at that party. You were needed at that party. ඒ උත්සවයට ඔයාව ඕනේ වුණා. මට ඒ වැඩේ කරන්න බල කරා. කොහොමද කියන්න පුළුවන් අපිට? I was forced to do that work. I was forced to do that work. මට ඒ වැඩේ කරන්න බල කරා. හොරුන්ගෙන් දැන් ප්‍රශ්න අහනවා. අපිට කියන්න පුළුවන් the robbers are being questioned. The robbers are being questioned. හොරුන්ගෙන් දැන් ප්‍රශ්න අහනවා. එයාව හිරෙන් නිදහස් කරා. He was released from jail. He was released from jail. එයාව හිරෙන් නිදහස් කරා. පුළුවන් තරම් ඉක්මනට මට ඒ ගැන දැනුම් දිය යුතුයි. අපිට කියන්න පුළුවන් I must be notified about it as soon as possible. I must be notified about it as soon as possible. අංක 85. මට එන්න එපා කිව්වා. කොහොමද කියන්නේ අපිට? අපිට කියන්න පුළුවන් I was told not to come. I was told not to come. මට එන්න එපා කිව්වා. I was told not to come. අපේ පවුලට ගොඩක් උදව් කරා. අපිට කියන්න පුළුවන් our family was helped a lot. Our family was helped a lot. අපේ පවුලට ගොඩක් උදව් කරා. මාව වැරදියට තේරුම් ගත්තා. මාව වැරදියට තේරුම් ගත්තා. ඒක තේරුම් ගන්නවට කියන්නේ understand නේ. තුන්වෙනි ස්වරූපේ understood. ඒකට අපිට කියන්න පුළුවන් I was misunderstood. I was misunderstood. හරි. දැන් අපි උදාහරණ වාක්‍ය රැසක්ම ඉගෙන ගත්තා. ඉතින් මේ පාඩම ඉවර කරන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න කැමතියි. ඒ තමයි passive voice වලින් කියන්න බැරි ක්‍රියාපදක් තියෙනවා. අන්න ඒක පිළිබඳ පොඩි හැඳින්වීමක් කරලා අද වීඩියෝ එක නතර කරන්න. දැන් ඔයාලට පේනවා ඇති වම් පැත්තේ මම දාලා තියෙනවා ඔබ්ජෙක්ට් එකක් තිබිය යුතු ක්‍රියාපද. දකුණු පැත්තේ මම දාලා තියෙනවා ඔබ්ජෙක්ට් එකක් අවශ්‍ය නැති ක්‍රියාපද. ඔබ්ජෙක්ට් එකක් අවශ්‍ය නැහැ. දැන් ඉස්සෙල්ලා අපි බලමුකෝ ඔබ්ජෙක්ට් එකක් තිබිය යුතු ක්‍රියාපද කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේ watching කියන එකේ අපිට watch, එතකොට repair, build, teach මේ හැම ක්‍රියාපදයකටම ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් it එකෙන් හරි that එකෙන් හරි වාක්‍ය ඉවර වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. අන්න ඒව විතරයි passive voice වලින් කියන්න පුළුවන්. ඔබ්ජෙක්ට් එකක් තිබිය යුතු ක්‍රියාපද. මේ වලට කියනවා අපි transitive verbs කියලා ඉංග්‍රීසි වලින්. දැන් අපි ගත්තොත් මෙතන go, sleep, laugh, walk මේ වලට ඔබ්ජෙක්ට් එකක් ඕනේ නැහැ. අපිට කියන්න පුළුවන් she is sleeping, he has gone, he is laughing. අර්ථයක් ගෙන දෙනවා. ඔබ්ජෙක්ට් එකක් ඕනේ නැහැ. දැන් අපි හිතමුකෝ මේක මෙන්න මෙහෙම තිබ්බා කියලා
දැන් to the office අන්න මේක ඔබ්ජෙක්ට් එක කියලා මේක මුලට අරගෙන පැසිව් වොයිස් වලින් වාක්‍යයක් හදන්න බෑ. අපි ගත්තොත් she is sleeping in her room කියන එක මෙන්න in her room කියන එක මුලට අරගෙන ඒක ඔබ්ජෙක්ට් එක විදිහට අරගෙන අපිට පැසිව් වොයිස් වාක්‍යයක් හදන්න බෑ. මොකද මේ වලට ඔබ්ජෙක්ට් එකක් නැතුව මේවයි අර්ථයක් තියෙනවා. දැන් අපි ගත්තොත් මේ පැත්තේ මෙන්න මේ වම් පැත්තේ තියෙන ඒවායේ අනිවාර්යයෙන්ම ඔබ්ජෙක්ට් එකක් තියෙන්න ඕනේ. අන්න ඒවා විතරයි පැසිව් වොයිස් වලට හරවන්න පුළුවන්. මම මේක ඇවිල්ලා වෙනම පාඩමක් ට්‍රාන්සිටිව් ඉන්ට්‍රාන්සිටිව් කියලා. ඒක වෙනම දවසක ඔයාලට කියලා දෙන්න. දැනට නිකන් හිතේ තියාගන්න මෙන්න මේ go, sleep, laugh, walk ඔය වගේ වචන දාලා පැසිව් වොයිස් වාක්‍ය නිර්මාණය කරන්න බෑ කියන එක හිතේ පොඩ්ඩක් තියාගන්න. හරි. දැන් ඔයාලා පැසිව් වොයිස් වාක්‍ය ගණනාවක් ඉගෙන ගත්තා. ඉතින් පැසිව් වොයිස් කාල ප්‍රභේදයන් සමග කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්න කියන එක පවා ඉගෙන ගත්තා. ඉතින් වෙලාව අරගෙන මේ වීඩියෝ එක බලපු අය ඇත්තටම දිනු. එතකොට දැන් ඇක්ටිව් වොයිස් පාඩමයි පැසිව් වොයිස් පාඩමයි හොඳට අවබෝධ කරගත්තා කියන්නේ සාමාන්‍යයෙන් ගේමක් ගහන්න පුළුවන් මට්ටමක ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් බලපු නැති අයට ඔයාලා මේක කියන්න අනිවාර්යෙන් බලන්න කියලා. මොකද හැමෝම ඉගෙන ගන්න එපා ලංකාවේ ඉන්න. ඒ නිසා ඔයාලා මේක හඳුන්වලා දෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් channel එකට subscribe නොකරපු අය ඉන්නවා නම් subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දෙන්න අමතක කරන්නත් එපා. අපි මේ වගේම හොඳ පාඩමක් එක්ක නැවතත් ඔයාලව හම්බෙන්නම්. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.